Therefore, my beloved brother, let every man be swift to hear, slow to speak, slow to wrath. For the wrath of man worketh not the righteousness of God. Wherefore lay apart all filthiness and superfluity of naughtiness, and receive with meekness the engrafted word, which is able to save your souls. But be ye doers of the word, and not hearers only. For if any be a hearer of the word and not a doer, he is like unto a man beholding his natural face in a glass. For he beholdeth himself, and goeth his way, and straightway forgetteth what manner of man he was. But whoso looketh into the perfect law of liberty, and continueth therein, he being not a forgetful hearer, but a doer of the work, this man shall be blessed in his deed. If any man among you seem to be religious, and bridleth not his tongue, born in sin, does not teach us. but deceiveth his own heart, this man's religion is vain. Pure religion and undefiled before God and the Father is this, to visit the fatherless and widows in their affliction, and to keep himself unspotted from the world. ජේසු පිහිටයි. ඉතිහාසය නොදන්නා ඇවිදින මලමිනියකට සමාන කරන්න පුළුවන්. වඩා යහපත් වර්තමානයක් සකස් කර ගැනීම සඳහා අපට ඉතිහාසයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම ආලෝකය කියා නිම කරන්න බෑ. ඒ පරමාර්ථයෙන් මේ අප කරන සාකච්ඡා මාලාව කතෝලික සභාවේ වසර 2000ක ඉතිහාසය පිළිබඳව විවිධ දෘෂ්ටිකෝණ වලින් කරනු ලබන මෙම ගවේෂණය සහ එහි පරමාර්ථය නම් වර්තමානයේ ජීවත් වන කිතුණුවන් වශයෙන් වඩා ගැඹුරින් වඩා විශ්වාසනීය ලෙස ක්‍රිස්තුන් වහන්සේගේ සුභාරංචියට සාක්ෂි දැරීමයි. ඒ අනුව විශ්ව සභා වරුණ යන මේ අපගේ සාකච්ඡාවට අදටත් අපට මඟ පෙන්වීම සහ ආලෝකය ලබා දීම සඳහා සම්පත්දායකයන් තිදෙනෙක් අප සමග එකතු වී සිටිනවා. මුලින්ම මම කැමති පළමුවන සම්පත්දායකයව හඳුන්වලා දෙන්න. එතුමා ඩොමිනිකානු නිකායට අයිති ගරු ජයලත් බලගල්ල පියතුමා. පිලිපීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් සමාජ හා සංස්කෘතික මානව විද්‍යාව පිළිබඳව ආචාර උපාධියක් හමාර කොට දැනට එතුමා අම්පිටියේ ජාතික දෙව්සත්හලේත් කොළඹ සාන්ත ජුසේවාස් දේවධර්ම නිකේතනයේත් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කරනවා. අපි එතුමාව ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ජේසු පිහිටයි පියතුමනි. මීළඟට මම කැමති හඳුන්වලා දෙන්න ගරු ෂෙරෝන් ඩයස් පියතුමා කොළඹ පදවියේ පියතුමෙක්. එතුමා රෝමයේ අගොස්තීනියානුම් විශ්වවිද්‍යාලයෙන් සභාපිය දෙව්දහම සහ සභා ඉතිහාසය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් හදාරලා දැනට කොළඹ සාන්ත ජුසේවාස් දේවධර්ම නිකේතනයේ අධියුරු පියතුමා වශයෙන් සේවය කරනවා. අපි එතුමාවත් ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ජේසු පිහිටයි පියතුමනි. ජේසු පිහිටයි. මීළඟට මම හඳුන්වලා දෙන්න කැමති
TOR ෆ්‍රැන්සිස්කාන නිකායට අයිති ගරු වජිර සිල්වා පියතුමා එතුමා ඇමරිකා එක්සත් ජනපදයේ කොලෙජ් විල්හි සාන්ත ජෝන් විශ්වවිද්‍යාලයෙන් බයිබලීය විමර්ශනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් හදාරා දැනට අම්පිටියේ ජාතික දෙව්සත් හලේ කතිකාචාර්යවරයෙක් වශයෙන් විද්‍යාවේ දර්ශනය ප්‍රඥා සාහිත්‍ය වැනි විෂයන් උගන්වමින් සේවයක් කරනු ලබනවා. අපි එතුමාවත් ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ජේසු පිහිටයි යේසුමෙනයි. එතකොට මේ සාකච්ඡා මාලාවේ අද අපි විශේෂ පැතිකඩක් ගැන අවධානය යොමු කරනු ලබනවා. ඒ තමයි අපොස්තොලික යුගය යනු කුමක්ද කියන එක. ඒ වගේම අපොස්තොලික යුගයත් මේ අපොස්තලවරුන් කියන මේ සංකල්පයත් ක්‍රිස්තුන් වහන්සේ අතරත් තිබුණු සම්බන්ධය කුමක්ද? ඒ වගේම කොහොමද මේ දේ ගලාගෙන ආවේ? ක්‍රිස්තුන් වහන්සේ පටන් ගන්න ලද ඒ දූත මෙහෙවර තුලින් ඊළඟ පරිච්ඡේදය එහෙම නැත්නම් ඊළඟ යුගය කොහොමද සකස් වුනේ කියන ඒ සම්බන්ධතාවය විශේෂයෙන් අපි අවධානය යොමු කරනවා. ඒ නිසා මම මේ මුලින්ම දැනගන්න කැමතියි ගරු ජයලත් බලගල්ල පියතුමාගෙන් අපොස්තලික යුගය සඳහා අපි කොහොමද ඓතිහාසිකව ප්‍රවේශයක් ලබා ගන්න පියතුමෙනි? ක්‍රිස්තුන් වහන්සේත් මේ යුගයත් අතර කොහොමද සම්බන්ධය අපි විග්‍රහ කරගන්නේ? මෙතන අපෝස්තලික යුගය සහ අපෝස්තලික පිය යුගය ගැන කතා කරන්නට ඔබ දැන් කිව්වා වගේ ඉස්සෙල්ලාම අපිට අපෝස්තල සහ ක්‍රිස්තුන් වහන්සේ අතර තිබුණ සම්බන්ධයෙන් නුයි ආරම්භ කරන්න වෙන්නේ. මන්ද මේ අපෝස්තලුරු තමයි ක්‍රිස්තුන් වහන්සේ සමග උන්නේ. අපිට කියනවා අපෝස්තලුන් තෝරගත්තෙම උන්වහන්සේ සමග ඉන්න, උන්වහන්සේගේ ඉගෙන ගන්න, ඉන්පස්සේ තමයි අපි කියන්නේ මෙන්න සුභාරංචි දේශනා කරන්න යන්න. ඒතර එhmenan ක්‍රිස්තුන් වහන්සේ සමගම සිටීමින් උන්වහන්සේ ගැන උන්වහන්සේ කියූ දේ සියල්ල නිසියාකාර ලෙස දන්නේ මේ අපෝස්තලවරුයි. නැත්නම් අපි හොඳින් බැලුවොත් ක්‍රිස්තුන් වහන්සේ ස්වර්ගාරෝහණයට පෙර මේ අපෝස්තල නියෝගය තමයි ඔබ මුළු ලෝකේ කරා ගොස් සුභාරංචිය දේශනා කරන්න. ඒතර සුභාරංචිය දේශනා කරන්න කිව්වා මිසක් ඒක කොහොමද කරන්නේ කියන එක ඒ සංවිධානය ගැන උන්වහන්සේ කතා කළේ නැහැ. උන්ට නිදහසේ ඒ සුභාරංචිය දේශනා කරන්න කිව්වා. එවන සමහර විට කියනවා මෙන්න ක්‍රිස්තුන් වහන්සේ කිව් දෙම නෙමෙයි සමහරට අපෝස්තලෝ කළේ ඔවුන් වෙනම විදිහේ සභාව ගොඩනැගුවා කියලා. අපි හොඳින් බැලුවොත් මේක සත්‍යයක් නැහැ. මන්ද ක්‍රිස්තුන් වහන්සේ කිව්වේ නැති වුණාට සංවිධානය කරන්න කිව්වේ මේ ආකාරයෙන්ම සභාව කියන එක ක්‍රිස්තුන් වහන්සේ කිව් දේ උන්වහන්සේ කළ දේ විතරක් නෙමෙයි උන්වහන්සේ ක්‍රියා කළ ආකාරය මේ අපෝස්තලෝ වලින්ම දන්නවා. ඒක නිසා ඒ අය පටන් ගත්ත සභාව ඒ පදනම මත යන දෙයක්. බලන්න අපි කියමු උදාහරණයක් බලන්න අර ජුදාස්ගේ තැන ගන්නට තවත් අපෝස්තලෝ එක තෝරද්දි පවා පේතුරුතුමන් මොකද්ද කිව්වේ? අපි මෙතෙන්දී ඔබ තෝරන්න නම් ඉදිරිපත් කරන්න කෙනෙක්ව ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරපු දවසේ ඉඳලම උන්වහන්සේ ස්වර්ගාරෝහණය දක්වා අපි සමග උන්න කෙනෙක්. මොකද්ද මේකේ අදහස් කළේ? සැබෑ ලෙසම ක්‍රිස්තුන් වහන්සේ ගැන ඒ ආකාරයෙන්ම දන්න කෙනෙක්ව පමණයි. නැත්තම් මොකද වෙන්නේ? ඒ කෙනා දේශනා කරන්නේ නැත්තම් සභාව ගොඩනගා ගන්න හදන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ අභිප්‍රායano නෙමෙයි. දැන් මේ 12 දෙනාම දන්නේ එකම දේ. ඒ නිසා 12 දෙනා පිට ගියා වුණාට එක එක තැන්වලට අපිට පේනවා එකම සුභාරංචිය දේශනා කළා. එකම දේ කළා. ඒ නිසා අපිට කියන්න පුළුවන් ක්‍රිස්තුන් වහන්සේ සැකස්මක් දුන්නේ නැති වුණාට ඇත්ත වශයෙන්ම ඒ සභාව ගොඩනගපු සභාව උන්වහන්සේගේ සැකස්ම අනුව ගිය දෙයක්. හැබැයි අපි දන්නවා සභාව කියන එක මේ ඒගොල්ලෝ ලියපු දේ අපි කියමු සුභාරංචියෝ වෙනත් ලියපු දෙයක් අපි කියනවා වගේ හමස් පෙට්ටිය දාගෙන තිබුණ දෙයක් නෙමෙයි නේද? සුභාරංචිය කියන එක ජීවත් වුණ දෙයක්. ක්‍රිස්තියානි ජීවිතය කියන එක ජීවත් වුණ දෙයක්. බලන්න අපිට මොකද්ද කියන්නේ මුල් සභාව ගැන? ඔවුන් හැමතිස්සෙම එකතු වුණා. නොකඩවා යාඥා කළා නේද? තමන් සොද්දේ බෙදාගත්තා. ඒකට පොදු අපි දකින්නේ ක්‍රිස්තියානි ජීවිතේ පොදු ජීවිතයක්. මේක නිසා මේක ජීවමාන දෙයක්. මුලින්දරම ජීවමාන දෙයක්.
ඒ ජීවමාන දේ නම් මෙන්න අපිට පේනවා යම් දෙයක් වෙනස් නොවි යාමක් තියෙනවා. අනිත් පැත්තෙම ජීවමානව පොදුවේ කරනවා නම් පොදු අදහස් යාමකුත් තිබෙනවා. නේද? පොදු අදහස් යාමක් තියෙනවා. ඒක සමහරට අපි කියමු දැන් මුළු ස්වභාවය ගැන සැබෑ ලෙස දැනගන්නට අපිට ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි සුභාරංචිය. නේද? නව ගිවිසුම. ඒතර නව ගිවිසුමේ සුවිශේෂ වගේම ක්‍රියාපත වැනි දේ. අපොස්තුලතුමා පාවුල අපොස්තුමාගේ ලිපි අනිත් අපොස්තුලුන්ගේ ලිපි. ඒ වගේමයි සම්ප්‍රදාය කියන එක හරි වැදගත්. අපිට සම්ප්‍රදායන් තොරව සැබෑ ලෙසම මුල් ස්වභාව කියන එක අපොස්තුල යුගය කියන එක අපොස්තුල පිය යුගය කියන එක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මම කිව්වා වගේ මේගොල්ලෝ කලේ ජීවත් වීමක් පොදුවේ ජීවත් වීමක්. මේ ජීවත් වීම තුලින් තමයි ධර්මයේ ක්‍රමානුකූලව ගොඩ නැගුණේ. ඒතර අපි දන්නවා නවගිවිසුම ලියුණේ අපොස්තුලුන්ගේ කාලෙදිමයි. අපතුන්ගේ කාලෙදිම ලියුණා වුණත් ඒ ලියවීමේදී මේ මේගොල්ලන්ගේ මෙතෙක් තිබුණ අදහස් නේද බොහෝ දුරට මේ ලියවිල්ලට ගියා. ඒතර සම්ප්‍රදාය නවගිවිසුම බිහි කරන්න උපකාරී වුණා. ඒ වගේ නවගිවිසුමේ ලියපු දේවල් පසු කලක සභා සම්ප්‍රදාය ගොඩනගෙන සභා ධර්මයේ ගොඩනගන්න උදා වුණා. මේ දෙකම අපිට එක වගේම වැදගත්. ඒ වගේමයි සමහරට අහන්න පුළුවන් මේ ක්‍රිස්තියානි සභාවේ නැත්තම් තිබෙන්නේ නවගිවිසුමේ තිබෙන්නේ සැබෑ ලෙසම ක්‍රිස්තුන් වහන්සේ ඒ ආකාරයෙන්ම කිව් දෙයද කියලා. දැන් මෙතන ඔව් සහ නැහැ කියන්න පුළුවන්. මොකද එක පැත්තකින් ක්‍රිස්තුන් වහන්සේ කිව් දේ තමයි. නමුත් අනිත් පැත්තකින් කියන්න පුළුවන් කිව් දේ මෙනෙහි කිරීමක් කියලා. මන්ද පොදුවේ එකට ජීවත් වුණා නම් ඒ පොදුවේ ජීවත් වුණ නවගිවිසුම ලියුනේ ක්‍රිස්තුන් වහන්සේ නෙමෙයි නෙලියුවේ. ක්‍රිස්තුන් වහන්සේගේ කාලෙන් පස්සේ නේ ක්‍රිස්තුන් ඊළඟට අපොස්තුලවරු සහ එයාගේ අනුගාමිකයෝ. ඒතර අපිට පේනවා ඒගොල්ලෝ ලියද්දී අර ක්‍රිස්තුන් වහන්සේ කියපු දේ මෙනෙහි කිරීමක් තුලින් ඒ වගේ පොදු අදහස් ගොඩනැගුණු සම්ප්‍රදාය තුල තමයි මේක ගොඩනැගෙන්නේ නේ ගිවිසුම වෙන්නේ. ඒ නිසා උන්වහන්සේගේ සැබෑ වචනම නෙමේ නමුත් සැබෑ ලෙසම උන්වහන්සේ කිව් දේ. ඒතර අපි සැබෑ ලෙසම මේ අපොස්තලික සම්ප්‍රදාය අපොස්තලික පිය සම්ප්‍රදාය තේරුම් ගන්නට මේ සියල්ල ගැන හිතන්නට සිදු වෙනවා. කොහොමද අපිට පේනවා නව ගිවිසුම වගේම තව වැදගත් ලිපි රාශියක් තිබෙනවා. ඒ සියල්ල ඊළඟට කතා වෙනවා නේද? නමුත් මේ අපොස්තුල යුගය අපිට කියන්න පුළුවන් සැබෑ ලෙසම අපොස්තුල ගොඩනැගුවේ ක්‍රිස්තුන් වහන්සේ බලාපොරොත්තු වුණු සභාවක් තමයි. මන්ද උන්වහන්සේට දැනගෙන උන්නා උන්වහන්සේ සමග සිටියා. ඒක නිසා ඒ සභාව ගොඩනැගුණේ ක්‍රිස්තුන් වහන්සේගේ අභිමතය අනුව ඊටාම් විශ්වාසවන්ත ලෙසයි කියලා අපිට කියන්නට පුළුවන්. මම හිතන්නේ ඓතිහාසික පසුබිම ඊටාම වැදගත් මෙම යුගය ගැන නිවැරදි සහ සමතුලිත අවබෝධයක් ලබා ගැනීම සඳහා. දැන් ඒ ඔස්සේම යමින් මම අහන්න කැමති ගරු ෂෙරොන් ඩයස්පියතුමාගෙන් දැන් මෙතුමා ඒ සපයපු ඓතිහාසික පසුබිම තුල අපි කොහොමද මේ සුවිශේෂ වූ චරිතයන් උදාහරණ වශයෙන් සමහරක් අයව හඳුනගන්නේ සහ ඔවුන්ගේ වැදගත්කම කුමක්ද මේ අපොස්තලික යුගය සම්බන්ධයෙන් පියතුමනි? මම හිතන්නේ එතන අපොස්තලික යුගය කියලා ගත්තාම අපි කතා කරන්නේ සාමාන්‍ය අපොස්තලවරුන්ව කතා කරනවා. එතන අපිට එතන හම්බ වෙන්නේ අපොස්තලන් 12 දෙනා සහ ඊට අමතරව අපිට හම්බ වෙනවා සුදුපාතුමා අපිට සාමාන්‍ය හම්බ වෙනවා. නමුත් මම හිතන්නේ එතන අපි ඒ කියන්නේ අපි හැදෑරීමක් අපි කළා පහුගිය සතියේදී. එතනින් පස්සේ අපි දකිනවා කොහොමද මේ අපොස්තලරුන්ගේ මේ කාර්ය දූත කාර්ය නැත්නම් ඒගොල්ලන්ගේ මේ ඉගැන්වීම් දේශනා ඊට පස්සේ මේවා කොහොමද ආපහු සභාව තුළ සභා සම්ප්‍රදාය තුළ දිගින් දිගටම අරගෙන ගියේ කියන දේ. අන්න එතන තමයි අපිට හම්බ වෙන්නේ සභා පිය අපොස්තලික පිය යුගය කියන දේ. අපි කතා කරන සාමාන්‍යයෙන් අපොස්තලික පිය යුගය කියලා කතා කරන්නේ අතර පළවෙනි සහ දෙවෙනි සියවස් දෙකේ තමයි අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කියන විදිහට අපොස්තලුන්ගෙන් පසුව සභාවේ ඉගැන්වීම, දේශනා කිරීම, ඒ ධර්මයේ ප්‍රචාරය කිරීම සඳහා සම්බන්ධ වෙච්ච ඒ චරිතයන් තමයි අපිට හම්බ වෙන්නේ අපොස්තලික පිය යුගයේ අපොස්තලික පියවරුන් හැටියට. ඊට අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් සාමාන්‍යයෙන් අපි කතා කරනවා දැන් පේතෘතුමාගෙන් පස්සේ අපිට හම්බ වෙනවා තවත් රෝමේ රදගුරුවරුන් කීප දෙනෙක්ම හම්බ වෙනවා. ලීනස්, ඇනක්ලිටස් නැත්නම් ක්ලීටස් කියලා කියනවා. එතනින් පස්සේ අපිට හම්බ වෙනවා හතරවෙනි කෙනා හැටියට රෝමේ ක්ලෙමන්ට්තුමා. ඒතර උන්වහන්සේ තමයි අපි කතා කරනවා හතරවෙනි රෝමේ රදගුරුතුමා කියලා. ඒතර ඒ උන්වහන්සේගෙන් තමයි අපි කතා කරන්න ආරම්භ කරන්නේ මේ අපොස්තලික පිය යුගය ගැන කතා කරද්දී. එතකොට දැන් ඒ ගරු චරත් බලගල්ල පියතුමා කිව්ව විදිහට අතරම අපි දකින දෙයක් තමයි මේ ඒ අපොස්තලුන්
ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය ඒ ආකාරයෙන් වෙනස් කරන්න නැතුව නැත්තම් ඒක මත තමන්ගේ ඉගැන්වීම අරගෙන ගියා වගේම අපි දකිනවා මේ අපෝස්තලවරුන් විසින් කරපු දේශනා එයාගේ ඉගැන්වීම් අන්න ඒව මත තමයි ඊට පස්සේ අපි දකිනවා මේ අපෝස්තලික පියවරුණුත් තමන්ගේ දේශනා සහ ඉගැන්වීම් කරගෙන යන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපිට හම්බ වෙනවා රෝමේ ක්ලෙමන්තුමා ගත්තොත් එහෙම උන්වහන්සේගේ අපිට ලිපියක් හම්බ වෙනවා කොරින්තුරුන්ට ලියපු ලිපිය. දැන් එතන අපි කතා කරනවා සාමාන්‍යයෙන් එතන පසුබිම වෙන්නේ උන්වහන්සේ රෝමේ රදගුරුතුමා හැටියට හිටියට ඒ කාලයේම අපි කතා කරන කොරින්ති සංඝය තුල එක්තරා අර්බුදයක් ඇති වෙනවා විශේෂයෙන්ම නායකත්වයේ සම්බන්ධයෙන්. ඒතර මෙන්න මේ නායකත්වයේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච මේ අර්බුදයේදී අපි දකිනවා මේ රෝමේ හිට රදගුරුතුමා එතනදී මැදිහත් වෙලා ලිපියක් මගින් එතන ඒ තිබිච්ච අර්බුදයට විසඳුමක් ලබා දෙනවා. එතකොට මෙන්න මේ ලිපිය අපි ගත්තාම මේකේ කතා කරන්නේ මේ අපි මීට ඉස්සෙල්ලා කතා කරපු දේවල් නැති දෙයක් නෙමෙයි. දැන් මේකේ කතා කරන සාමාන්‍ය අපි කතා කරන ඒකෙදී පුරාණ ගිවිසුම සහ නව ගිවිසුමේ තිබිච්ච චරිත අරගෙන ඊට පස්සේ ඒ හරහා තමයි කතා කරන්නේ මෙන්න මේ සංඝේක නායකත්වය ගැන. ඒතර මේ සංඝේක නායකත්වය කොයි වගේද නායකයන් කොයි වගේද ඒත් එක්කම මේ නායකයන්ව පිළිගන්නට අවශ්‍ය වෙන්නේ කොහොමද කියලා තමයි කතා කරන්නේ. මොකද හේතුව තමයි එතන ඇති වෙච්ච ප්‍රශ්නේ තමයි අපි කියන ප්‍රෙස්බිටරොස් නේ අපි කතා කරනකොට එතන හිටිය ඒ වැඩිහිටි අයව වැඩිහිටිය ප්‍රතික්ෂේප කිරීමකට ලක් වෙනවා එදා හිටිය තරුණ පිරිස් විසින්. එතකොට මෙන්න මේ වෙලාවේදී මැදිහත් වෙලා කියන දේ තමයි මේ සභාවේ සංඝයේ කිතුණු සංඝයේ නායකත්වය අපිට හම්බ වෙන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි මේ අපෝස්තලික සම්ප්‍රදාය තුල. එතකොට එදා ක්‍රිස්තුස් වහන්සේ පේතුමාව ඒ ආකාරයෙන් සභාවේ නායකයට පත් කළා වගේ ඊට පස්සේ අපි දකිනවා මේක ක්‍රමක්‍රමයෙන් මේ සභාව තුළ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ මඟ පෙන්වීම තුළ තමයි තාමත් මේ දේ සිදු වෙන්නේ. ඒතකොට එහෙම ඒ නිසා තමයි කතා කරන්නේ. එහෙනම් මෙන්න මේ අපිට ලැබෙන මේ නායකයන් ඇවිල්ලා ඒක ඇවිල්ලා සභාව තුළින් නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ මඟ පෙන්වීම තුළින් ලැබෙන නායකත්වයක්. ඒ නිසා තමයි අපි පිළිගන්නට අවශ්‍ය වෙන්නේ. ඒත් එක්කම කතා කරන විශේෂයෙන් මෙතනදී කතා කරන මේ ඒ නායකයන් තුළ තියෙන ඕන විශේෂ ගුණාංග ගැන කතා කරනවා. ඒත් එක්කම ඇයි අපි මේ නායකයන් පිළිගන්නට ඕන කියන දේ. හේතුව තමයි කතා කරන ධර්ම ගුණයන් ගැන කතා කරනවා ඊට පස්සේ. එතකොට ඒ කතා කරන කීකරුකම, බහැපත්කම, ඒතර මේ වගේ දේවල් ගැන කතා කරමින් තමයි උත්සාහ කරන්නේ මෙතෙන්ට මේ පිළිතුරක් අරන් දෙන්නට. ඒතර මෙතනදී අපි දකිනවා මේ ඒ හැම දෙයකටම මූලික කරගන්නේ පිටස්තර දෙයක් නෙමේ සභාවේ එදා ඉඳන් පැවතිච්ච ඒ ඉගැන්වීම තමයි සම්බන්ධ කරගන්නේ ඒ කාලයේදී. අනිත් තමයි සාමාන්‍යයෙන් අපි කතා කරනවා දැන් ලිපියක් අපි කතා කරන දැන් කොරින්තුන්ට ලියපු ලිපියක්නේ අපි කතා කරන්නේ. ඒතකොට දැන් ඔය ලිපි ලියන මේ ක්‍රමයනේ මේ ක්‍රමය අපි දකිනවා අපෝස්තලුන් විසින් කරපු දෙයක්. ඒගොල්ලන් එක එක තමන්ගේ සංඝවලට අවවාද කරන්නට ඒ සංඝවල ගොඩනැගිච්ච සමහර අවශ්‍යතාවවලදී එයාට පිළිතුරු දෙන්නට නැත්නම් එයා විසින් යම් දේවල් අහපුවාම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට තමයි ඒ කාලේ ක්‍රමවේදයක් හැටියට පාවිච්චි කළේ මේ ලිපි ලිවීමනේ. ඒතර මෙන්න මේ ලිපි ලිවීමේ ක්‍රමවේදයක්ම තමයි පාවිච්චි කරන්නේ ඊට පස්සේ ඉන්න මේ අපෝස්තලික පියවරුනොත්. මොකද හේතුව තමයි ඔවුන්ට අවශ්‍ය වෙනවා මේ අර අපෝස්තලුන් විසින් පවත්වාගෙන ආපු ඒ ඉගැන්වීමේ ක්‍රමවේදයන්ම පාවිච්චි කරලා ඒ නව ගිවිසුම පුරාණ ගිවිසුම සහ ක්‍රිස්තුස් වහන්සේ උගන්වපු දේවල් ධර්ම ගුණයන් ඒවත් තුලින්ම ඒ කාලයේ වෙද්දිත් ඒ සංඝවල තිබිච්ච ප්‍රශ්න වලට උත්තර ගේන්නට කියලා. ඉතින් ඒකෙන්ද අපි දකිනවා කොහොමද මේ අපෝස්තලික යුගයත් එක්ක ඊට පස්සේ ආරම්භ වෙන අපෝස්තලික පිය යුගය කොහොමද වැදගත් වෙන්නේ කියලා. ඉතින් එතනදී අපිට අතර ගත්තොත් එහෙම අපිට හම්බෙන චරිත කීපයක් හම්බෙන අපෝස්තලික පිය යුගයේදී රෝමේ ක්ලෙමන්තුමා ඊට පස්සේ අපි කතා කරනවා අන්තිෝකී ඉග්නාසියස්තුමා ඊට පස්සේ අපිට හම්බෙනවා ස්මිර්නාහි පොලිකාප්තුමා ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි කතා කරනවා බානබස්තුමාවත් අපි උතනින්ද කතා කරනවා ඊට පස්සේ අපිට ආය හම්බෙනවා හර්මස්තුමා සහ ඊට පස්සේ හයරපොලිස්සි පපියාස්තුමා. එතකොට මේකදී අපිට මෙන්න මේ චරිත කීපය තමයි අපිට නිල වශයෙන් නැත්නම් සභාවේ අපිට හඳුන්වා දෙන අපෝස්තලික පියවරුන් හැටියට. එතකොට මෙන්න මේක අපි දකින දෙයක් තමයි වැදගත් වෙන්නේ මෙන්න මේ අයගේ මේ දේශනා ඉගැන්වීම් සහ ලිපි ලේඛන ලියුනේ එදා තිබිච්ච පසුබිම තුල ඒ අවශ්‍යතාවයන් වලට පිළිතුරක් හැටියට. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඔය අපි මේ කතා කරන කාලය වෙලා පීඩන කාලය.
එතකොට එක පැත්තකින් ජුදා ජාතිකයන්ගෙන් පීඩනයන් තිබුණා. අනිත් පැත්තෙන් රෝම අධිරාජ්‍යයෙන් පීඩනයන් තියෙනවා. ඒ නිසා තමයි අපි දකින්නේ පළක්ලාට අර ජුදාවාදී අදහස් තිබිච්ච අයට විරුද්ධව දේවල් ලියවෙනවා. ඒත් එක්කම අපි කතා කරනවා ඊට පස්සේ ඊට අමතරව රෝම අධිරාජ්‍ය ඇති කරපු පීඩනයන් පසුබිම් කරගෙන අධිරාජ්‍යයන්ට සහ එදා හිටියේ රෝම නායකයන්ට මේ පීඩාවන්ගෙන් ක්‍රිස්තියානිකාරයන්ව මුදවා ගැනීමට සහනේ නැත්තම් ක්‍රිස්තියානිකාරයන්ගේ තියෙන ඒ යහපත් ගුණාංග ගැන පෙන්වා දීමට ඊට පස්සේ ඔවුන් කටයුතු කරනවා ඊළඟට. ඒත් අපි දකිනවා ඒකදී අපි දකිනවා විශේෂ උදාහරණයක් ගත්තොත් ඔය අන්තිෝක ඉග්නාසිස්තුමා ගත්තාම උන්වහන්සේ අපි දකිනවා උන්වහන්සේගේ ඒ ලිපි 7ක් ගැන අපි කතා කරනවා. ඒ ලිපි 7 එකක් තමයි අපි දකිනවා ඔහු ඇත්තටම ඒ පීඩන කාලයේදී තමන්ගේ අත්දැකීම ගැන කතා කරනවා. රෝමනුන්ට ලියපු ලිපිය කතා කරනවා කොහොමද මේ අපි කතා කරන ප්‍රාණ පරිත්‍යාගී ජීවිතය ගැන කතා කරනවා. ඒක මම හිතන්නේ ඒකේ හරි පැහැදිලිව සහ ලස්සනට කතා කරනවා මේ ප්‍රාණ පරිත්‍යාගී ජීවිතයේ වටිනාකම ගැන. ඒකම ඔහුට කොයි වගේ ආශාවක් තියනවද ඒ ක්‍රිස්තුස් වහන්සේට සාක්ෂි දරන්නට මේ කාලයේදී. එතකොට තමයි කතා කරන්නේ මේ කියන්නේ ඔහු කියන ඔහුට අවශ්‍ය වෙන්නේ මොකද්ද? මට ඕනේ දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්නට. ඒතර මේ ප්‍රසන්න වෙන්න ඔහු තෝරගන්න මාර්ගය මොකද්ද? රෝමයට ගිහිලා ප්‍රාණ පරිත්‍යාගී වෙන එක. ඒතර ඒකින්ද තමයි ඊට පස්සේ රෝමයටත් ඔහු ලිපියක් ලියනවා. ඔහු යන්නට ඉස්සලා රෝමයට. ඒකද ඔහු කියනවා මට මේ රෝමයට ගියාම මට ඉඩ දෙන්න මේ ප්‍රාණ පරිත්‍යාගීවරය කරා යන්න. මට බාධාවක් කරන්නට එපා. මොකද හේතුව තමයි ඔහු කියනවා මට ඕන වෙනවා මොකද මොකද ලිපි අපි දකිනවා කියන්නේ දෙවෙනි තුන්වෙනි සහ හතරවෙනි පරිච්ඡේදවල කතා කරනවා. ඔහු කියනවා මේක තමයි මට ලැබිලා තියෙන එකම අවස්ථාව. ක්‍රිස්තුස් වහන්සේට සාක්ෂි දරන්න දෙවියන් වහන්සේට පූජාවක් හැටියට මගේ ජීවිතය ඔප්පු කරන්නට. I am the wheat of God. ඒක කතා කරන්නේ මම තමයි මේ දෙවියන් වහන්සේගේ තිරිඟු බීජය. මට ඕන අර රෝමයට ගිහිල්ලා ඒ අර වනසතුන්ගේ නියවලින් කැඩිලා බිඳිලා ගිහිල්ලා ස්වාමීන් වහන්සේට ප්‍රසන්න යාගයක් බවට පත් වෙන්නට. ඒතර මේ වගේ අපි දකිනවා ඔහු මේ කතා කරන මොකද මේ සාක්ෂි දැරීමක් තියෙන්නේ. ඒතර වෙන සාක්ෂි දැරීම නෑ. අතින් ලස්සනට කියනවා මේ අර දෙවියන් වහන්සේට ප්‍රසන්න වීම සහ ඒත් එක්ක ක්‍රිස්තුස් වහන්සේට සාක්ෂි දැරීමක් එතන අපි කතා කරනවා. ඊට පස්සේ අපි දකිනවා මේ වගේම ඊට පස්සේ අපි ආපහු දකිනවා තවත් කීප අවස්ථාවක ඔහු ලියන ලේඛනවලදී ඔහු උත්සාහ කරනවා මේ පීඩන කාලයේදී එක සංඝයන් වල ඒ ක්‍රිස්තියානියව ධෛර්යමත් කරන්නට. ඒතකොට මෙයාගේ මේ ඔහුගේ අත්දැකීම ඔහු දෙනවා වගේම ඔහු උත්සාහ කරන අනිත් අයටත් මේ අත්දැකීම ලබා දෙන්නට මේ පීඩන කාලවලදී කොහොමද අපි ඒවට මුහුණ දෙන්නේ කියන දේ. ඉතින් ඒ නිසා ඔහු පාවිච්චි කරන ගොඩක් දේවල් අපි ගත්තොත් එහෙම කතා කරනවා මේ ඒ කාලයේදී පසුබිම තුල තමයි මේ ලේඛන ලියවෙන්නේ. අර තිබිච්ච ඒ කාලේ අපොස්තලුන් විසින් ආරම්භ කරලා ඒ තිබිච්ච ඉගැන්වීම සහ ඒ වගේම ඒ ආගේ සාක්ෂි දැරීම වගේම සාක්ෂි දැරීමකට යොමු කරන්නට. දැන් එතුමා සඳහන් කරන ලද ඒ අපොස්තලික යුගයේ පසුබිමට සම්බන්ධ වන බයිබලීය චිත්‍රය මොන වගේ එකක්ද? කොහොමද අපි මේ දෙක සම්බන්ධ කරගන්නේ සහ මේ දෙක අතර තියෙන ජීවමාන සම්බන්ධතාවය කුමක්ද වජිරපියතුමනි? පළවෙනි සතවර්ෂයේ ආරම්භ වෙනවත් එක්කම පියතුමා කිව්ව පිළිවෙලට අපි දන්නවා අපෝස්තලික සභාපිය යුගය ආරම්භ වෙනවා. අපෝස්තලවරුන්ගේ ඉගැන්වීමත් අපෝස්තලවරුන්ගේ සාක්ෂියත් මේ යුගයට අත්විවරමයි. අපෝස්තලවරුන්ගේ උදාහරණය නොතිබෙන්න, ඔවුන්ගේ නිර්වචනය නොතිබෙන්න, ඔවුන්ගේ ජීවන සාක්ෂිය නොතිබෙන්න පළවෙනි සතවර්ෂයෙන් පසු වෙන කිසිම සභාපියෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ දේවධාර්මික නිර්වචනයන් ඉදිරිපත් කරන්න. දැන් මේ යුගයේ වෙන විට දැන් මේ අපි කතා කරන අපෝස්තලික සභාපිය යුගයේ වෙන විට එන්නේ නිර්වචන. අප අයත් ගුරුකුලයට අනුකූලව අපි කතා කළොත් මට මෙන්න මෙහෙම දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් ඔය එන නිර්වචනයන්ගේ නිර්වචනයන්. දැන් ශුද්ධ ලියවිල්ලේ අපි හිතමුකෝ සුභාරංචි 4 නිර්වචන 4ක්. මේ නිර්වචන 4 බිහි වෙන්නේ බොහොම ආපස්සට ගිය කාලයක. දැන් මම ඉස්සෙල්ලාම එක චරිතයකින් පළවෙනි සතවර්ෂයට ප්‍රවේශය ගන්නවා. පාවුලුතුමා.
පාවුලුතුමා තමයි ක්‍රිස්තු චරිතය දේවධර්මික සංකල්ප තුළ දේවධර්මික නිර්වචනයකට මුලින්ම ක්‍රිස්තියානිය කැඳවාගෙන යන්නේ. ඉන් පසුව බිහිවෙන පාවුලු ගුරුකුලයත් ජුවාම් ගුරුකුලයත් ඉතා සාධාරණයක් ඉෂ්ට කරනවා ක්‍රිස්තු චරිතය බිහි කරන්න. ඉන් පසුව තමයි මුක පරම්පරාගතව ආපු සමිදානන් වහන්සේගේ චරිතය පිළිබඳ සිද්ධීන් රූපණයකට ඉදිරිපත් කරන්නේ. ග්‍රන්ථාරූඪ වෙන්න පටන් ගන්නේ. චරිතයක් බිහි කරන්නේ. පෞරුෂයක් බිහි කරන්නේ. ඒ පෞරුෂයේ බිහි වෙන්නේත් යම් අරමුණක් උදෙසා. උදාහරණයක් ඇටියට කිව්වොතෙන් මතෙව්තුමාගේ සුභාරංචිය අපි ගමුකෝ. මතෙව්තුමාගේ සුභාරංචියේ බිහි වෙන්නේ දේව රාජ්‍යයේ උදාව උදෙසා එවකට තිබිච්ච සමාජ දේශපාලන වාතාවරණය තුල පීඩාවින්ද ක්‍රිස්තියානියට බලාපොරොත්තුවක් දෙන්න. එතකොට ඒ නිර්වචනය තුල හිටපු මිනිස්සුන්ට තමන්ගේ එදිනදා ජීවිතය ගත කරන්න ඕන කොහොමද කියන එක ක්‍රිස්තු ඉගැන්වීමෙන් නැවත පරිකල්පනය කරලා දුන්නේ පාවුලෝ. එතකොට පාවුලුගේ ලිපි තමයි අපි දන්නවා මුලින්ම ලියවෙන්නේ. පාවුලුගේ සුභාරංචිය තමයි මුල්ම සුභාරංචිය. කුරුසේ සුභාරංචිය. ගලාති ලිපිය ඉතා පැහැදිලිව කියනවා කුරුසේ සුභාරංචියට හා අපෝස්තලවරුන්ගේ ඉගැන්වීම් වලට පිටින් ආපු කිසිවක් බාර ගන්න එපා කියලා. එතකොට මෙන්න මේ වකවානුව වෙනකොට ඒ කියන්නේ 65 වගේ කාලේ වෙනකොට ක්‍රිස්තු වර්ෂ අපි දකිනවා හරි අපූර්වට ක්‍රිස්තියානිය පියවරෙන් පියවර ආධ්‍යාත්මික ගත වේගෙන එනවා. ජේසුස් සමිදානන් වහන්සේ කිව්ව දේ වේද ධර්මයකට ඇතුල් වෙනවා. උන්වහන්සේ බොහොම සරලව කිව්ව දේ වේද ධර්මයකට ඇතුල් වෙනවා. අපේ වැඩසටහන ආරම්භයේදීම බලගල්ල පියතුමා අපට මතක් කළා සමහරු චෝදනා කරනවා අපෝස්තලවරුන් වෙනස් කරා සමිදානන් වහන්සේගේ ශුද්ධ ධර්මය කියන්නේ. ඒ එසේ නොවේ. වෙනස් කළේ නැහැ. එය මිනිස් ඥාණයට සංජානනය වෙන පරිද්දෙන් වඩාත් පුළුල් විදිහට විස්තර කරන්න පටන් ගත්තා. එහිදී මනුෂ්‍ය නිර්වචනය අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. හැබැයි දේව අනුභවය ඒ තුල ගැබ් වෙලා තියෙනවා. දැන් ඔන්න ওই විදිහට දැන් පරම්පරාවෙන් පරම්පරාවට යන මේ ඉගැන්වීම අපෝස්තලික පිය යුගයට එනකොට පදනම බවට පත් කරගත්තේ අපෝස්තලවරුන්ගේ ඉගැන්වීම. අපෝස්තලවරුන්ගේ ඉගැන්වීම නොමැතිව උන්ට හවුහරණක් නැහැ කියලා පෙනෙනවා. අපි පළවෙනි සතවර්ෂයේ මුල් භාගයත් සමහර විට දෙවන සතවර්ෂයේ මුල් භාගයත් අතර හිටපු පියවරුන් ගැන කතා කළොත් මම උදාහරණයක් ගත්තොත් ඉරේනියස්තුමා ඔහු නියෝජනය කළා ශුද්ධ ලියවිල්ල පිළිබඳව ඉතා ගැඹුරු ගුරුකුලයක්. ඒ තමයි Scripture alone is final authority. එතකොට සභා පියවරුන්ගේ එක කණ්ඩායමක් පිළිගන්න උත්සාහ කරා අපෝස්තලවරුන්ගේ ඉගැන්වීම ශුද්ධ ලියවිල්ල හැටියට. දැන් ක්‍රිස්තියානියට ශුද්ධ ලියවිල්ලක් තිබුණේ නැහනේ. ක්‍රිස්තියානියට ශුද්ධ ලියවිල්ලක් තිබුණේ නැහැ. ඒ ලියවිලි ගත කරන්න කැනන් එක හැදෙන්නේ මේ පළවෙනි සතවර්ෂයෙන් පස්සේ. එවිට ඒ සඳහා පොත් හොයාගන්නට එපාය. එතකොට ඒ පොත් ලැබෙන්නේ අපෝස්තලවරුන්ගේ ඉගැන්වීම් අඩංගු පොත්. එතකොට උදාහරණයක් හැටියට කැනන් එක හදන්න බොහෝ උපකාරී වෙනවා සිප්‍රියන් තුමා. එතකොට උන්වහන්සේ නිර්ණය කරපු පොත් තමයි දැනට සමහර අවස්ථාවලදී අපි අරගෙන යන්නේ. නමුත් උදාහරණයක් හැටියට මම දුන්නොත් මෙහෙම. එංගලන්ත කතෝලික සභාවේ රදගුරු මණ්ඩලය විසින් අනුමත ක්‍රිස්ටියන් කොමියුනිටි බයිබල් එකේ අපේ නැති පොත් දෙකක් තියෙනවා. ඒ තමයි 1-2 එස්ඩ්‍රා පොත් දෙක. එස්රා නෙමෙයි එස්ඩ්‍රා කියලා පොත් දෙකක් තියෙනවා. නෙහෙමියාගේ හා ක්‍රොනිකල්ස් වල එන තොරතුරු තමයි ඒකේ අඩංගු වෙන්නේ. විශේෂයෙන් යුගාන්ත වේදය ගැන කතා කරනවා. එතකොට ඒ පොත් දෙක සිප්‍රියන්තුමා ඉවත් කරනවා. කතෝලික බයිබලයට ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ ඔතොරිටි එක එහෙම නැත්නම් බලයෙන් ටිකක් ඈතට ගිය හිතන්න ඉතියෝපියාව වගේ ප්‍රදේශයක්. එහි බයිබලය තුල මේ අපෝස්තලවරු පිය යුගයේ තිබිච්ච නිර්ණයක් නැහැ. උදාහරණයක් ඇටියට Book of Enoch. ඊනොක්ගේ පොත කතෝලික ඉතියෝපියානු බයිබලයේ තියෙනවා. එතකොට මේ විදිහට අපි දකිනවා කෙසේ හෝ ඒකට හේතුවක් තියෙනවා. ජූඩ්තුමා තමන්ගේ ලිපියේ හා හේබ්‍රූ ලිපියේ
ඊනොක්ගේ පොත ගැන කතා කරනවා. එතකොට මේ ජූද් හා හේබ්‍රූ ලිපියෙන්නේ අපෝස්තලවරුන්ගේ යුගයේ. අපෝස්තලික ප්‍රියවරුන්ගේ යුගයේ නෙවෙයි අපෝස්තලික යුගයේ. එතකොට මේ විදිහට අපි සලකා බලනකොට අපිට තේරෙන කාරණාවක් තමයි ශුද්ධ ලියවිල්ල පදනම් කරගත්තු ලියවිලි රාශියකට වේද ධර්මතාවයන් රාශියකට පසුව පැමිණෙන අපෝස්තලික පිය සභාවරුන් තමන්ගේ ඉගැන්වීම් කරන්නට උත්සාහ කරනවා. දැන් මම ඔය කිව්ව ස්ක්‍රිප්චර් alone is final authority කියන කණ්ඩායමට අයිති වෙනවා Clement of Alexandria, Origen, Cyprian of Carthage, Athanasius මේ වගේ අය. ඒ වගේම තව කණ්ඩායමක් හිටිය ශුද්ධ ලියවිල්ල පමණක් අපි බාරගන්නේ නැහැ කියපු කණ්ඩායමක්. ඒ කණ්ඩායමට අයිති වෙනවා තමයි අතනීසියුස්තුමා, බැසිල්තුමා, ඇම්බ්‍රෝස්තුමා, සිරිල් of ජෙරුසලම්, ග්‍රෙගරි of නිස්සා මේ අයවලුන් කියන්න පටන් ගත්තා නෑ ශුද්ධ ලියවිල්ල විතරක් නෙමෙයි. ශුද්ධ ලියවිල්ල පමණක් අපට අනුසාර කරන්න බෑ. දැන් මේ අනුව ටිකක් ඈතට යද්දී අපිට පේනවා සභාපතිවරුන්ගේ ඉගැන්වීම් එකක් ට්‍රැඩිෂන් එක මත නැත්නම් සම්ප්‍රදාය මත පදනම් වෙනවා. අනිත් කොටස ශුද්ධ ලියවිල්ල මත පදනම් වෙනවා. ඒ කෙසේ වෙතත් අපි දකින විදිහට මම දකින විදිහට මේ දෙගොල්ලොම එකම දේ දෙවිදිහකට දැක්කා. එකම දේ දෙවිදිහකට දැක්කා. ඒකට හේතුව තමයි මේ දෙගොල්ලන්ගේම ශුද්ධ ලියවිල්ල නිර්වචනය එක තේමාවකයි තිබුණේ. අපි කියනවා ශුද්ධ ලියවිල්ල නිර්වචනය කරනකොට විවිධ ක්‍රමවේද භාවිතා කරනවා. දැන් අපි අද යුගයේ භාවිතා කරන්නේ වැඩි හරියක් historical critical literal analysis. ඉතින් ඒක කම්බිනේෂන් එකක් හැටි නැත්නම් දෙකම එකතුවක් හැටියටයි අපි ඒක උත්සාහ කරන්නේ නිර්වචනය කරන්න. ඉතිහාසයත් සන්දර්භයත් එකතු කරගෙන. මේක ඒ යුගයේ පියවරුන්ට අවශ්‍ය වුණේ නැහැ. මොකද ඒගොල්ලෝ ඉතිහාසයේ ඈත ඉතිහාසයක් නෙමෙයි, කොහොම ළඟ මෑත ඉතිහාසයක්. ඔවුන්ට ඉතිහාසය ගොඩක් වර්ග කරගන්න අවශ්‍යතාවයක් වුණේ නැහැ. ඒ හින්දා වුන් භාවිතා කළේ allegorical typological methods. ඇලගරි එකක් අරගෙන එනවා, ඒකට අනුකූලව ගොඩනගනවා. තේමාවක් අරගෙන එනවා, තේමාවට අනුකූලව ගොඩනගනවා. දැන් මේ විදිහට බලනකොට අපිට පේනවා අපෝස්තලික පිය යුගයේ ප්‍රබල තේමා කීපයක් ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන එනවා. එක බැප්ටිසම්. බෞතිස්මය. බෞතිස්මයම තමයි පාවුලු හා අනිකුත් අපෝස්තලවරුන්ගේ ඉගැන්වීම උනේ. දෙක රිපෙන්ටන්ස්. මනස්ථාපනය. එතකොට බැප්ටිසම් එකයි නැත්නම් බෞතිස්මයයි මනස්ථාපනයයි කියන දෙක පදනම් වෙලා තුන්වෙනි සතවර්ෂයට එනකොට අපි පසුව කතා කරයි ඒ ගැන ක්‍රිස්තු පෞරුෂය ගැන ක්‍රිස්තු වේදය ගැන අලුත් ඉගැන්වීම් බිහි කරන්න පටන් ගන්නවා පැවති වේද බෙහෙදයන්ට එරෙහිව. ඒරියානවාදය ආදී වේද වේදයන්ට එරෙහිව. මේ වේද වේදයන්ට පවා එරෙහි වෙන්න පදනම වුණේ ශුද්ධ ලියවිල්ල. එතකොට ශුද්ධ ලියවිල්ල නොමැතිව සභා පියවරු කිසිවක් කරන්නට ගියේ නැහැ. දැන් මම ඉගෙනගත්තු ක්‍රමවේදයට අනුව අපට මුලින්ම සිද්ධ වුණේ සභා පියවරුන්ගේ මැතඩොලොජි එක. මොකක්ද කියලා ඉගෙන ගන්න. එතකොට එහිදී අපට හම්බ වුණු හරිම ලස්සන දේ තමයි බොහොම සරලව පාවුලු ගෙනාපු නිර්වචනය එදා ජනතාවට තේරෙන්න සභා පියවරු උත්සාහ කරා තේමානුගත කරා. ඉතින් මේ අනුව අපට පැහැදිලි වෙනවා ෂෙරොන් පේතුමා අපට කිව්ව පිළිවෙලට දැන් උදාහරණයක් ඇටියට ක්ලෙමන්ට් ඔෆ් රෝම්. ඔහු කොරින්තියන්ට ලියන ලද ලිපියේ ඇති බොහෝ දේ පාවුලු උගන්වලා තියෙන ඒවා. පාවුලු තමා ඊට පෙර උගන්වපු දේවල්. ඒතකොට පාවුලු ගුරුකුලයේ විසින් දන්නපු දේවල්. ඉතින් මේන් අපට පැහැදිලි වෙනවා මේ ලිපි අතරයි අපෝස්තලවරුන්ගේ ලිපි අතරයි දැඩි සම්බන්ධතාවයක් තිබෙන නිසා ශුද්ධ ලියවිල්ලට එකඟව ඔවුන් ක්‍රමානුකූල ධර්මයක් ගොඩනගමින් ගිය බව. දැන් මම හිතන්නේ මේ දේ අපි පැහැදිලි කරගන්න ඕන අපගේ ජනතාව උදෙසා. දැන් අපි තුන් නව ගිවිසුමේ එන ග්‍රන්ථයන් සුවිශේෂ 4 සහ පාවුලුතුමාගේ ලිපි අනාදී දැන් අපේ නව ගිවිසුමේ තියෙනවා කොටස් 27ක්. ග්‍රන්ථයන් 27ක්. එතකොට දැන් මේ දේ පැහැදිලි කරොත් මම හිතන්නේ ඉතා වැදගත්. මේ ග්‍රන්ථයන් 27 බිහි වුණෙත් යම් කිසි සම්ප්‍රදායක ප්‍රතිඵලයක් වශයෙන්ද එහෙම නැත්නම්
දැත්තර ග්‍රන්ථ බ්‍රිහිවෙන්ඩ පෙර කිතුුණු ජීවිතයක් තිබුණේ නැද්ද සාක්ෂි දැරීමක් තිබුණා. කොහොමද මේ දෙක අපි හරි පටලව ගන්න නැතුව තේරුම් ගන්නේ? දැන් මුල් යුගයේ හිටියේ මහාචාර්යතුමනි උච්චාරණවාදී කන්ෆෙසර්ස්ලා කියලා අපි කියන්නේ. ඔවුන් සාක්ෂි දරලා හිරගත වෙලා ආයි නිදහස් වෙලා ආපුවාම ඔවුන්ගේ සාක්ෂිය තමයි දේශනා කරේ. එතකොට ඒ සාක්ෂිය සමහර අවස්ථාවල් වලදී උවමනාවට වඩා ස්පොන්ටේනියස් වෙන්න ගියාම, ඒ කියන්නේ උවමනාවට වඩා નિરાයාසයෙන් ගලා එන්න ගියාම ක්‍රිස්තු ඉගැන්වීම් වලට පටහැන ඉගැන්වීම් උගන්වන්න පටන් ගත්තා. එතකොට තමයි අවශ්‍ය වෙන්නේ සභාවේ ඉගැන්වීමේ සම්ප්‍රදාය අවශ්‍ය බව. අපෝස්තලවරුන් කිව් දේ පමණක් අපි ඉගැන්විය යුතු බව. දැන් උදාහරණයක් හිට අපෝස්තලවරුන්ගේ ක්‍රියාපොතේ අපට සමහර තැන්වල තියෙනවා මෙන්න මෙහෙම දේවල්. ඔවුන් දේශනා කළා කියලා කිව්වේ සිද්ධිය කියන එක. ජේසු සමිදානන් වහන්සේ මේ දේ කළා. ඒක අහගෙන හිටපු අය සුව වුණා. පුදුම දේ සිද්ධ වුණා. සුව වුණා කියන එකේ තේරුම manifestation of the gospel. එතකොට කරපු දේශනාව සත්‍ය බව ප්‍රකාශ වුණා. එතකොට දැන් අපි හොඳට මතක තියාගන්න ඕන ලියවිල්ල ලියලා මුලින් දුන්නේ නැහැ. මේක ජීවත් වුණා. ප්‍රායෝගිකව තිබුණා. තිබිච්චදී ඊළඟ පරම්පරාවට දෙන්න ග්‍රන්ථාරූඪ වෙන්න පටන් ගත්තා. හැබැයි මූලික හේතු වුණේ ඔය ඊළඟ පරම්පරාවට දෙන්න ඕනයි කියන එක නෙමෙයි. නිවැරදි උදාහරණයක් හැටියට ලූක්තුමාගේ ශුභාරංචිය ගන්නකො. තියෝපිලස්තුමාට ලූක්තුමා කතන්දරයක් ලියනවානේ. ඒ ලියන්නේ දැන් අවශ්‍යයි මේ ජේසු කතාව දැන් ගොඩක් දෙනෙක් කියලා තියෙන්නේ. මේ කියන කතාව මොන වගේ කතාවක්ද? හරිම කතාවක්ද? සුදුසු සිද්ධීන් මොනවද? කවුද ලූක්තුමා එක පැහැදිලිවම කියනවානේ අසා දැනගත්තා දැක්ක අයගෙන් මේවා හරිම හරි සිද්ධීන් කියලා ලූක්තුමා බොහොම පැහැදිලිව කියනවා. ඒකට ජීවත් වුණා. ජීවත් වෙමින් තමයි පළවෙනි සතවර්ෂයේ නම් ඔය නවගිවිසුමක් කියලා එකක් තිබුණේ නැහැ. තියෙන්න විදිහකුත් නැහැ. පොත් ටික තිබුණා. එහෙන් මෙහෙන් එක එක කාලවලදී ක්‍රිස්තු වර්ෂ 100 වගේ වෙනකොටයි අවසාන පොත ලියවෙන්නේ. එළිදරව්ව පොත. එතකොට ඒ පොත් ඔය තියෙන පිළිවෙලටම ලියවෙලා තිබුණේ නැහැ. එක එක සංඝවල ඒ ලිපි තිබුණා. ඒ ලිපි හුවමාරු කරගත්තා. ඒ ලිපි ඒ සංඝවලට ලියන්න හේතු සාධක පාවුලට ඇති වුණා. සමහර වෙලාවට යන්න බැරිකම, සමහර වෙලාවට අපෝස්තලවරුන් විසින් දාපු තහංචි. දැන් උදාහරණයක් හැටියට ජෙරුසලම් මන්ත්‍රණ සභාව තියන්න හේතුවත් පාවුලුතුමාගේ ගැටීමනේ. චර්මච්ඡේදනය අවශ්‍යද නැද්ද කියන එකනේ. එතකොට අපිට පැහැදිලි දේවධාර්මික ගැටලු එන්නට පටන් ගත්තා. ඒ ගැටලු වලට උත්තර දෙන්න ලිපි ලියවෙන්නත් පටන් ගත්තා. ඒ හැර මේවා ලියලා දීලා මේ විදිහටයි ජීවත් වෙන්න ඕන කියලා මුලින් ඉඳලම පටන් ගත්තේ නැහැ. අපිට තියෙන වාසනාව ඒ අයට තිබුණේ නැහැ. මම හිතන්නේ ඒක මම කැමති මේ යොමු කරන්න ගරු ජයලත් බලගල්ල පියතුමාට. ඒතකොට අර නූතනයේ යනවා වැරදි අදහසක්. ඒක හරියට සමස්ත කිතුණු දහමේ හරයම සමස්ත සත්‍යතාවයන්ම අපිට පුළුවන් නවගිවිසුමට සීමා කරන්න, ලඝු කරන්න කියන එක. මීට එහා දෙයක් නැහැ. මේ තියෙන සත්‍යතාවයන් වලට එහා ගිය කිතුණු සත්‍යතාවයන් නැහැ කියන එක්තරා විදිහක අර පටු අදහස අපි හිතන්නේ නිවැරදි කරගන්න ඕන නේ පියතුමනි මෙහිදී. ඔව් දැන් ඒ නිසා තමයි මා පළමුවෙන්ම කතා කරද්දී කිව්වේ නවගිවිසුම කියන එක ලියවුනේ පසුව ඊට ඉස්සෙල්ලා සම්ප්‍රදායක් සහ ඒක ජීවත් වීම සිදු වුණා. දැන් වජිරපීතුමන් ඒක දීර්ඝ ලෙස විස්තර කළා කොහොමද ඒක උනේ කියන එක. නේද? සම්ප්‍රදාය තිබුණා, ජීවත් වුණා, නවගිවිසුම ලිව්ව කොහොමද කියන එක දීර්ඝ ලෙස කිව්වා. දැන් මේක හරි අවශ්‍යයි. මොකද එහෙම නැත්නම් බලන්න අද සමහරු දේශනා කරන අය බලන්න. නේද? ඒ දේශනා කරනකොට අපිට හොඳට අහන්නොත් පේනවා ක්‍රිස්තුන් වහන්සේ කියපු දේද නැත්නම් අලුත්ම සුභාරංචියද මේ දේශනා කරන්නේ. ඒ වගේ ක්‍රිස්තුන් වහන්සේ සමහර විට ප්‍රාතිහාර්යයක් කළා වුණත් කලේ අනිත්‍යව සුව කරනකොට පාකේ මේක ප්‍රසිද්ධ කරන්නට එපා. එහෙම නැත්නම් ඒක ඒ කෙනාගේ විශ්වාසය ගැන බලලා
ඒව නැත්තම් ඒ කෙනාගේ ධානුකම්පාව ගැන හිතලා. නැත්නම් අද සමහර කියන්නේ එන්න නේද මම මේක සුව කරනවා මම මේක සුව කරනවා. එතකොට තමන්ව ගොඩනගී ගැනීමක් තමන්ව ගොඩනගා ගැනීමට අලුත්ම දේශනයක් දීමක් වෙන දෙයක් අද අපි දකින අලුත්ම සුභාරංචියක් වගේ. ඒතර මේක මුල් යුගයේ කවදාකවත් වෙන්න දුන්නේ නැහැ. අර මම කිව්වාගේ මොනතරම් විශ්වාසවන්ත වුණාද කියනවා නම් අර පදනම නේද කණු 12 ඒ විදිහට තියෙන්න ඕන වුණා මුල් යුගයේදී. ඒ නිසා තමයි අලුත් කණුවටත් තෝරගත්තේ අරකටම සමාන කණුවක් නැත්තම් මතයුතුමන් මතායස්තුමන් ඒ අය සමග සිටව කෙනෙක්. ඉතින් ඒ වගේම අපි කියමු දැන් අපෝස්තල පී යුගයට එනකොට වුණත් සැබෑ ලෙස අපෝස්තල පී යුගය කියන්නේ අපි කියන්නේ එක්ක අපෝස්තල වරුන්ගෙම ගෝලේ වගේ වුණ අය හෝ අඩු ගානේ අපෝස්තලුන්ගේ ඉගැන්වීම් අනිත්‍යගේ අහගත්තෝ ඒව නැත්තම් තමන් දැනගෙන උන්න අය. ඒතර අලුත් පිරිසක් නෙමෙයි. සමහරට අපෝස්තල පියවරුන්ගේ සමහරු ඉත තරුණ වයසේදී අර ක්‍රිස්තුනාන් සමග ගෝලෙ වෙන්නත් පුළුවන් නේද? ඒ කියන්නේ පොතුරා සඳහන් වෙලා නැහැ. නමුත් කොහොම හරි ඊටාම කිට්ටුවෙන් අපෝස්තල රුන් ආශ්‍රය කරපු අපෝස්තල රුන්ගෙන් ඉගෙන ගත්තෝ අඩු ගානේ ඇහුම්කම් දුන්න අය. ඒතර එහෙමනම් ඒගොල්ලන් දැන් දෙන්නේ අලුත් දෙයක් නෙමෙයි නේද? ඒ Tamanට ඕන කරන දෙයක් නෙමෙයි. අර කිව්වාගේ නිර්වචනේ කළා වුණාට නිර්වචනේ වෙනස් කරන්න කවදාකවත් ඒගොල්ලෝ වෙනස් කළේ නැහැ. ඒ මට හිතුණා එක විදියකින් හරියට මේ අපෝස්තලරුන්වයි ඊළඟ තුන්වෙනි පරම්පරාවේ ඉඳලා එන අනිකුත් සභා පියවරුන්ගේ ඉඳලා සභාවයි එක්තෙන් කරපු පාලමක් වගේ. අපෝස්තල පියවරු කියන අය මේ දෙක සම්බන්ධ කරපු පාලමක් වගේ. ඒගොල්ලෝ වෙනස් කළේ නැහැ. මේ පැත්තේ තිබුණ දෙයමයි අනිත් පැත්තට අරගෙන ගියේ. ඒගොල්ලෝ ලිව්වේ අපිට පේනවා නොකඩවීම නොකඩවාම එකම විශ්වාසය කිතුනාසි ගැන්නූ දේ කීමේ හැකියාව තිබුණා. ඒ නිසා මම කිව්වේ අපිට කියන්න පුළුවන් සැබෑලෙම අපෝස්තලරු විශ්වාසවන්ත වුණා. වුන් කියපු දේ අලුත් දෙයක් නෙමෙයි. ඒ වගේම අපෝස්තල පියවරු තුඟක් ගත්තොත් එහෙම අපිට ඉතාම පැහැදිලි දැන් කිව්වා වගේ ක්ලෙමන්ට් රෝමේ ක්ලෙමන්ට් තුමන් ඉතාම පැහැදිලිව සභා සංවිධානය ගැනයි අර කොරින්ත සභාව ගැන කියනවා නේද? ඒ වගේම පොලිකාප් තුමන් ගත්තාම ඒ තුමන් කියනවා මෙන්න සභාවේ තුන නොයෙකුත් දෙයක්. ඒ අය කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. හුඟක් වෙලාවට බැලුවොත් පාවල් තුමන්ගේ ලිපි ගැන හොඳට බැලුවොත් ඒකේ තියෙන දේවල් තවත් වචනකින් හෝ ඒකම නැවතවරක් අර්ථකථනය කිරීමක් වැනි තරම් විශ්වාසවන්තව තමයි අපෝස්තල පියවක දෙන්නේ. එසයි අපිට ඒ පරම්පරාව නැත්නම් අපෝස්තල පියවරුන්ගේ දේවල් නව ගිවිසුමට ඇතුළත් කළේ නැති වුණාට ඇතුළත් නොකරන්න හේතුව දැන් වජර් පියතුමන් කිව්වා නේද? අර විශ්වාසවන්ත වුණා මුල් ඉගැන්වීම් වලට. නමුත් ඒක අලුත් ඉගැන්වීමක් නෙමේ එකම ඉගැන්වීම ඉදිරියට ගෙන යාමක් කියලා. එතනදී මම පුංචි දෙයක් කරා මම කියන්නේ බලගල්ල පිටුමා කිව්වා මේ කියන්නේ අපෝස්තලික පියවරුන් සම්බන්ධයෙන් ඒගොල්ලන් හිටියේ කාලය සම්බන්ධයෙන් කියන්නේ අපිට බයිබලයේ සමහර සාක්ෂි නැති වෙන්නත් පුළුවන් කියලා. නමුත් අපේ ෆිලිප් පාල්තුමා විසින් ෆිලිප් රූට් ලියලා ලිපියේ 4 වෙනි එකේ 4 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තියේ සඳහන් කරනවා ක්ලෙමන්ට් කියන නමක්. ඒකේ කියනවා ක්ලෙමන්ට් සහ මගේ සහායකයෝ. එතනින් පස්සේ ඒ කාර්යයන් කරගෙන යනවා කියන දේ. එතකොට ඒකදී කතා කරනවා මේ ඔතන කතා කරන ක්ලෙමන්ට් කියන මේ චරිතය නැත්නම් මේ පුද්ගලයා බොහෝ වෙලාවට මේ අපි ඔය කතා කරන සභා පිය යුගයේ අපිට හම්බ වෙන අපෝස්තලික පියතුමෙක් වන ක්ලෙමන්ට් තුමා කියලා. මොකද හිතුවම අපි කතා කරන ඔහු මම කියන්නේ ක්‍රිස්තුවර්ෂ 35 වගේ තමයි කතා කරන්නේ. ඔහුගේ උපත කතා කරන්නේ. ඒතර ඔහු කතා කරන ඔහුගේ මරණය ගැන කතා කරද්දී 99 වගේ කාලයක් ගැන කතා කරනවා. ඒතර ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දැන් පාල්තුමා ලියපු ලේඛන ගත්තොත් එහෙම ඒතර ඒකෙදි ඒ වගේ නමක් සඳහන් කළා නම් එහෙනම් බොහෝ වෙලාවට ඔහු වෙන්නට පුළුවන් කියලා කතා කරනවා. මොකද සමහර වෙලාවට කියනවා පේදුතුමාගේ කාලේ උන්වහන්සේ විසින්ම පෙළක් කළාට මොහුව මේ රදගුරුතුමා හැටියට නැත්නම් නම් කළාද ඒ සඳහා යොමු කළාද කියලාත් කතා කරනවා නේ. ඒත් එහෙම ගත්තාම අනිවාර්යයෙන්ම ඒ මුල් කාලේ හිටිය අපෝස්තලික පියවරුන් අපි දකිනවා ඇත්තටම ඒ අපෝස්තලුන්ගේ ඒ දහම ඇහුම්කන් දුන්න අය ඒ කාලේදී හිටිය කට්ටිය නැත්නම් ඒ ධර්මය ගැන ලොකු අවබෝධයක් තිබිච්ච කට්ටියක් කියලා පැහැදිලි වෙනවා. ඒ වගේම පිටුමේ සමහරට බානබාස් තුමනොත් වෙන කෙනෙක් බානබාස් තමයි. දැන් නම කීප තැනකදී සඳහන් වෙනවා. අපි සඳහන් වෙන පුද්ගලයා එකම බානබාස් තුමන් විය හැකි මොකක්ද දුරට නේද? මගේ පෞතුමත් එක්ක ගියා කියලා කතා කරනවානේ. බානබාස් තුමා. එතකොට අන්තිෝකිය ගැන කතා කරද්දී එතකොට ඒ සේවය සඳහා ගියා කියලා කතා කරනවා නේ. ඔව් තමන් සතු දේවල් අර විකුණලා දුන්නා කියලා කියන ඒ බානබාස් එතනමයි නේද? ඒතර ඒ වගේ අපි දකිනවා කියන අර අපිට සුද්ධෝ ලියවිල්ලෙත් අපිට යම් සාක්ෂි හම්බ වෙනවා මේ කොහොමද මේ අපෝස්තලික පියවරුන් සහ අපෝස්තලුන් අතර තියෙන
සම්බන්ධය කොයි වගේද තිබුණේ කියන දේ. ශරුන් පියතුමා කිව්ව එක ඔප්පු කරන්න මම තව චුට්ටක් එකතු කරන්න. ක්ලෙමන්ට් ඔෆ් රෝම් දැන් පාවුලුතුමන් සඳහන් කරන ක්ලෙමන්ට් වෙන්න පුළුවන් කියන එක වේද ධර්මීය ඉගැන්වීම් මතින් අපි ඔප්පු කරන්න උත්සාහ කරොත් ඉන්ටර්නල් එවිඩන්ස් ගත්තොතින් මෙන්න මෙහෙම එකක් ඔහු ලියලා තියෙනවා first epistle of Clement to the Corinthians chapter 32 and we too being called by his will in Jesus Christ are not justified by ourselves nor by our own wisdom or understanding or godliness or works which we have wrought in holiness of heart but by that faith through which from the beginning Almighty God has justified all men to whom be glory forever and ever. මේ අප දකින හැටියට මේ කිව්වේ අපව සමිදානන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම හා ඇදහිල්ල තුළ දේව රාජ්‍යය ලබා දෙනවායි කියලා කියන පාවුලුගේ අති ප්‍රබල ඉගැන්වීමයි. පාවුලුතුමා මේ ඉගැන්වීම රෝම සංඝයටත් ලියනවා ගලාති සංඝයටත් ලියනවා. ගලාති ලිපිය 3 පරිච්ඡේදය ඉතා ගැඹුරෙන් කතා කරනවා මේ ඇදහිල්ල ගැන. ඒ වගේම justified by the faith not by the works of mercy කියන කොටසත් එක්ක බලනකොට අපිට පැහැදිලි වෙනවා අපිට ගැලවෙන්න පාවුලුතුමා ඉදිරිපත් කරන්නා වූ ග්‍රේස් නැත්නම් වරප්‍රසාදය නොහොත් ජේසුන් වහන්සේ ජුවාම්තුමාට අනුකූලව ලබා ගැනීමම තමයි මෙතන ක්ලෙමන්ට් ඔෆ් රෝම් කතා කරන්නේ. එතකොට අපිට බොහොම පැහැදිලිව කියන්න පුළුවන් මේ අනුමාන කරන්න පුළුවන් මේ ඒ ක්ලෙමන්ට් විය හැකි පාවුලුගේ ඉගැන්වීමක් දරන නිසා. ඩයස්පියතුමාට යොමු කරන්න කැමති මේ ප්‍රශ්නය දැන් අපි මෙච්චර වෙලා බොහොම විස්තරාත්මකව සාකච්ඡා කරා අපොස්තලික යුගය. අපොස්තලවරුන් සහ අපොස්තලික යුගය අතර සම්බන්ධය. ඊට පස්සේ මම ඒකටම කැමති සම්බන්ධ කරන්න පියතුන්නේ ඒ තුලින් අපොස්තලික යුගයෙන් කොහොමද විකසිත වුනේ සභාපිය යුගය. අපි සභාපියවරු කියන ඒ ඓතිහාසික සත්‍යතාවය කොහොමද අපි සම්බන්ධ කරගන්නේ සහ ඒ දෙක අතර තියෙන ජීවමාන සම්බන්ධය කුමක්ද? මම හිතන්නේ ඒක ඉතා වැදගත් සභා ඉතිහාසයේ මුල් යුගයන් ගැන කතා කරනකොට මේ යුගය ගැන කතා නොකර අපිට සභා ඉතිහාසයක් ගැන කතා කරන්න බැරි නිසා පියතුමිනි. සභා පියවරුන් ගැන කතා කරද්දී නැත්නම් සභා පිය යුගය ගැන කතා කරද්දී මම හිතනවා ඒක ආරම්භ වෙන්නේ ඇත්තටම අපෝස්තලික පිය යුගයත් එක්ක. මොකද සාමාන්‍යයෙන් අපි අපෝස්තලුන් අපි සඳහන් කරන්නේ සභා පියවරුන් හැටියට. අපි සභා පියවරුන් හැටියට කතා කරන්නේ ඉස්සෙල්ලාම මේ අපෝස්තලික පියවරුන් එක්ක. එතකොට මේ අපෝස්තලුන්ගේ පස්සේ අපිට හම්බ වෙන මේ යුගය නැත්නම් අපෝස්තලික පිය යුගය තමයි සභාපිය යුගයේ ආරම්භය හැටියට ගන්න සාමාන්‍යයෙන්. රාජමුද සභාපිය යුගය ගත්තාම ඒක අපි කොටස් කරනවා කීපයකට. ඒකදී අපිට හම්බ වෙන ඒ පළවෙනි යුගය අපි කතා කරනවා අපෝස්තලික පිය යුගය කියලා. එතකොට සාමාන්‍ය අපි සභාපිය යුගය ගැන කතා කරද්දී අපි කතා කරන්නේ ඇත්තටම ඔය අපෝස්තලුන්ගේ පස්සේ අපිට හම්බ වෙන යුගයේ ඉඳන් ඊට පස්සේ අපි කතා කරනවා 8 වෙනි සියවස දක්වා ගැන කතා කරනවා. මොකද මේ ගැනත් විවිධ මත තියෙනවා. මොකද එක එක ක්‍රිස්තියානි සභා මේ සභාපිය යුගය නිර්වචනය කරන නැත්නම් ඒකේ කාලබකණු අනුව ගැන කතා කරන විදි වෙනස් වෙනවා. සමහර අවස්ථාවල සමහරුන් කතා කරනවා 8 වෙනි සියවස ගන්න තරම් කතා කරන්නේ නැහැ. බොහෝලාට 5 වෙනි සියවසේ වගේ කාලයට සීමා කරන නමුත් කතෝලික සභාව තුළ අද වෙද්දී කතා කරනවා මේ පළවෙනි සියවස් 8 කතා කරනවා සභාපිය යුගය හැටියට. ඒතර මෙන්න මේ සභාපිය යුගය ගැන කතා කරද්දී අපිට දකිනවා මේ සභාපියවරුන් ගැන අපිට නිර්වචනයක් කරන්න පුළුවන්. ඒ තමයි මේ සභාපියතුමෙක් කියන්නේ කවුද කියන දේ. එතකොට ඒක අපි කතා කරන මූලික දේවල් තමයි අපිට කාරණා ප්‍රධාන කාරණා අපිට 4ක් තියෙනවා. මේක අතරම අපිට ඉදිරිපත් කරන්නේ 7 වෙනි සියවසේදී අපි කතා කරනවා මේ ලෙරින් කියන සභාපියතුමෙක්. ඔහු එතනදී කතා කරන දේ තමයි සභාපියතුමෙක් කියලා කතා කරද්දී ඒකට කතා කරන මූලික සාධක වෙන්නේ එකක් තමයි ඒ කිතුණු නායකයාගේ අපි කතා කරනවා
ජීවිතනේ ජීවිත පැවැත්ම ගැන කතා කරනවා නැත්නම් අපි කතා කරන ඔහුගේ කාලවකවානුව ඔහුගේ ශුද්ධවන්තකම ඒත් එක්කම ඔහු ලියලා තියෙන ලේඛනවල තියෙන සත්‍යතාවය නැත්නම් පිළිගන්න පුළුවන් තාවය ඒත් එක්කම ඊට සාය කතා කරන අපි සාමාන්‍යයෙන් මේ ඔහුගේ සභාවේ අනුමැතිය අපි කරන අපෝස්තලික වරුන් විසින් ඒක කොයි වගේද පිළිගන්නේ කියන දේ. ඒතර මෙන්න මේ දේවල් එක කතා කරන මේ සභා පියවරුන් ගැන කතා කරන්න ආරම්භ කරද්දී අපිට හම්බ වෙන මුල්ම සභා පියවරුන් තමයි අපි කතා කරපු අපෝස්තලික පියවරුන් වෙන්නේ. ඒතර තමයි ඒතර මේ සභාපිය යුගය අපි පස්සේ කතා කරනවා මම හිතන්නේ. ඒතර මේ සභාපිය යුගයේ ආරම්භක යුගය වෙන්නේ අපෝස්තලික පිය යුගය. ඒකත් එක තමයි අපි ආරම්භ කරන්නේ. ඒතකොට අපිට එතනින්ම පදනමක් වැටෙනවා කොහොමද මේ ඒක තමයි දැන් හදන අර බලගල්ල පිටුමා කිව්වා මේ අපෝස්තලික පියවරුන් කියන අය ඇවිල්ලා අපෝස්තලුන් සහ ඊට පස්සේ අපිට හම්බ වෙන අය අතර තියෙන පාලමක් වගේ කියලා කතා කළේ. එතනින් පස්සේ ගොඩනැගෙන මේ සම්ප්‍රදායත් නැත්නම් අපි සභාවත් එක්ක ගත්තාම මේකට පාලමක් කරනවා. මොකද ඒක තමයි අර අපෝස්තලුන් සහ ඊට පස්සේ අපිට හම්බ වෙන සභා පියවරුන් අතර සම්බන්ධතාවයක් ඇති කරන්න උදව් වෙන කට්ටියක් තමයි මේ අපෝස්තලික පියවරුන් කියලා කතා කරන්නේ. සහ දැන් මම වජිරපියතුමාට යොමු කරන්න කැමති දැන් මේ අපෝස්තලවරුන්ගේ පෙන්ගැන්වීම අපෝස්තලික පියවරුන්ගේ ඉගැන්වීම සහ සභා පියවරුන්ගේ ඉගැන්වීම දැන් මේ විකාශනය විකසිත වීම බැලුවොත් ඒ තුල යම් යම් පරස්පර විරෝධීතාවයන් දැක ගන්න පුළුවන් නැත්නම් ඔවුන් එකම ඉගැන්වීමකට පක්ෂපාතී වුණු තත්වයක්ද තියෙන්නේ. ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. අපෝස්තලවරුන්ගේ ඉගැන්වීම අපෝස්තලික සභාපිය ඉගැන්වීම හා සභාපිය ඉගැන්වීම වලට අපි ක්‍රමානුකූලව විකාශනය වෙද්දී අපෝස්තලවරුන් දරූ මතය ඔවුන්ගේ මූලික මතය කරගෙන එහි නිර්වචනයන් වලදී ඔවුන් එක්කෙනාට වෙනස් වෙන්න පටන් ගන්න එක අදත් අපි දකිනවා. දැන් උදාහරණයක් හැටියට මම මෙන්න මේ වගේ අදහසක් ඉදිරිපත් කළොත් මේ මුල්ම සභා පියවරුන්ට උවමනා වෙනවා ගැලවීම salvation baptism නැත්නම් බෞතිස්මය පිළිබඳව ඉගැන්වීමක් කරන්න. මේ ඉගැන්වීමේදී මෙන්න මේ විදිහට ගමු බෞතිස්මය අත්‍යවශ්‍යයි. මේ පිළිබඳව පාවුලුගේ ලිපි හා සමිදානන් වහන්සේගේ ඉගැන්වීම් පදනම් කරගෙන තමයි මේ හැම කෙනෙක්ම කතා කරන්නේ. හැබැයි එහි කාලීන නැත්නම් සමකාලීන නිර්වචනයේදී ඔවුන් කියනවා අපට අත්‍යවශ්‍යයි බෞතිස්මය ගැලවීම ලැබීම සඳහා. ඉරේනියස් තුමා කියනවා, ඔරිගන් තුමා කියනවා, ටර්ටුලියන් මේ ගැන කතා කරනවා, අම්බ්‍රෝස් තුමා මේ ගැන කතා කරනවා. හැබැයි ක්ලෙමන්ට් ඔෆ් රෝම් අර මම ඉස්සෙල්ලා කිව්ව පිළිවෙලට ඔහු කියනවා ඔහුගේ දැක්මානුව බෞතිස්මය අත්‍යවශ්‍ය නැහැ. පොලිකාප්තුමා 69 ඉඳලා 150 දක්වා ජීවත් වෙච්ච. ඔහු කියනවා by grace ye are saved not of works. එතකොට මේ බයිබලයේ අශුද්ධ ලියවිල්ල නැත්නම් මුල් පොත්වලට විසංවාදයක් නොවේ. එහි අනංගු කරුණු මේ ඒ පුද්ගලයා තීරුම් අරගෙන සභාවේ සම්ප්‍රදායට අනුගත වෙන්නට ඉගැන්වීමක යෙදෙනවා. මේ ඉගැන්වීමක යෙදීමේදී ගැටීම් ඇතිවෙච්ච අවස්ථාවල් තියෙනවා. නමුත් වේද බෙහෙදයක් කරා වුන් ගිහින් නැහැ. වුන් ගිහිල්ලා නැහැ. තව විදිහකට ගත්තොත් මේ හැම ඉගැන්වීමකටම මූලික පදනම වෙන්නේ අපෝස්තලවරුන්ගේ ක්‍රියාදාමය හා ඔවුන්ගේ අත්දැකීම කියන එක පැහැදිලි. දැන් 313 වෙනකන් මේ එකම අත්දැකීමනේ තියෙන්නේ. සමිදානන් වහන්සේ එල්ලා මැරූ දවසේ සිට අද වෙනකම් මගේ නිර්වචනය අනුව නම් අපව මරනවා. ඒක තමයි ක්‍රිස්තියානි, ඒක තමයි බෞතිස්ම, ඒක තමයි සාක්ෂි, ඒක තමයි ගැලවීම. නමුත් 313 දී අර තිබිච්ච මහා පීඩාව නතර වෙනවා. නතර වුණයින් පස්සේ ඒ ගෙනිච්ච ඉගැන්වීම තව ටිකක් ඉස්සරහට යන්න ඩෙසර්ට් ෆාදර්ස් කියලා කොටසකුත් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ මේ පශ්චත්තාපය, මේ මනස්ථාපනය, මේ ප්‍රාණ පරිත්‍යාගීත්වයේ සභාව තුළ තියෙන්න ඕනයි කියන හැඟීම. එතකොට මුල් සභාවේ ඉගැන්වීම නෙමෙයිද ඒ ඉස්සරහට යන්නේ. මුල් සභාවේම ඉගැන්වීමම තමයි. හැබැයි ඒකේ ප්‍රකාශන වෙන විදි වෙනස් වෙනවා. දැන් බෙනඩික්තුමාගේ කාලයට එනකොට ඕකම තමයි තාප්ප 4ක් ඇතුළට ඇතුළු වෙලා ප්‍රාණ පරිත්‍යාගීත්වයේ උදෙසා මොනාස්ටික් ලයිෆ් නැත්තම් ආරාමගත ජීවිතය ගත වෙන්නේ. 1100 200 ගණන් වලට එනකොට අසීසිය සාන්ත ෆ්‍රැන්සිස් තුමා
ඔය ක්‍රමවේදයම තමයි සමාජගතව කරන්නට උත්සාහ කරන ප්‍රාණ පරිත්‍යාගවරය වෙන මොකුත් නෙමේ සංවිධානන් උදේශා මාගේ ජනතාව වෙනුවෙන් ජීවිතය දීම කියන තැනට එනවා. එතකොට අද වෙනකන් ඒ ඉගැන්වීම සාන්ත සභා මාතාව තුළ ගලාගෙන යනවා. ඒකේ ඉගැන්වීම එකයි නමුත් එක්ස්ප්‍රෙෂන් එක විදිහ විවිධ වෙන්න පුළුවන්. එකම ඉතා වැදගත් දැන් සභා ඉතිහාසය පිළිබඳ මේ සාකච්ඡා මාලාවේදී අපි මතක තියාගත යුතු දෙයක් තමයි එකම කිතුණු සත්‍යතාවය විවිධ වකවානු වලදී විවිධ කිතුණුවන් විසින් නිර්මාණශීලීව ඔවුන්ගේ සීමාවන් මත ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුමේ තිබුණු සීමාවන් මත විවිධ සංස්කෘතීන් තුළ වකවානු තුළ ඒ කිතුණු මහා සත්‍යතාවය කොහොමද මාංශගත කිරීමට මේ ලෝකයට sannivedanaya කිරීමට දරන ලද ප්‍රයත්නයන් මෙය. ඒක හරියට අපිට කියන්න පුළුවන් අපි අර රතු ලුණු ගෙඩියක් ගත්තාම ඒක එක ස්තරයන් තියෙනවා. එක අපි කියනවා layers ස්තරයන් තියෙනවා. දැන් අපිට කියන්න බෑ මේ එක ස්තරයක් අනිත් ස්තරයට වඩා හොඳයි. එහෙම නැත්නම් ඒක ඊට වඩා හොඳ එකක් මේ අනිස්තරය බහුම සෞතු එකක් කියලා මේ පල්ලහැ එකක් කියලා එහෙම කියන්න බෑ. හැම එකෙන්ම තමයි මේ සමස්ත රතු ලුණු ගෙඩියම සකස් වෙලා තියෙන්නේ. ඒතර මේ සභා ඉතිහාසයේ කියන සංකීර්ණ මේ ක්‍රියාවලියත් අන්න එවැනි ක්‍රියාවලියක්. ඒ නිසා අපි බොහොම සීරුවෙන් ඉවසීමෙන් බොහොම සමතුලිතව ක්ෂණික නිගමනවලට එන්නේ නැතුව මේ දේවල් තෝරා බේරා ගත යුතුයි. ඒ පරමාර්ථයෙන් තමයි මේ සාකච්ඡා මාලාව අපි දිගින් දිගටම නඩත්තු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපගේ ජනතාවට සභා ඉතිහාසය පිළිබඳව අවබෝධයක් ලබා දීම. එය සාක්ෂි දැරීමේම කොටසක්. ඒ අනුව අදටත් අපට මේ මඟ පෙන්වීම ලබා දීමට පැමිණි අපගේ ගරු පියතුමන්ලා වන ගරු ජයලත් බලගල්ල පියතුමා, ගරු ෂෙරොන් ඩයස් පියතුමා සහ ගරු වජිර සිල්වා පියතුමන්ලට අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා. අපට ඒ ලබා දීපු මහඟු ආලෝකය සම්බන්ධයෙන් ඔබතුමන්ලට ජේසු පිහිටයි. අපි නැවතත් ඔබ සමග හමුවීමට බලාපොරොත්තු වෙමින් ඔබ හැම දෙනාටම ජේසු පිහිට ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි.